අයබෝවන් ශක්ති විද්‍යාව අංක 9 වීඩියෝ එක පටන් ගන්න යන්නේ. කාලයකට පස්සේ ශක්ති විද්‍යාව වීඩියෝ එකක් දාන්නේ. ඔන්න එන්තැල්පි සටහන් වලින් ගැටලු විසඳන හැටි තමයි අලුතින්ම කරන්නේ. එතකොට මේ වෙද්දී තාප රසායනික චක්‍ර ඒව ගැන කිසියම් ආකාරයකට ප්‍රශ්න ටික උත් කරා කියලා දුන්නා. තව ඉස්සරහට අපි තව ප්‍රශ්න කරනවා මදි. අනිවාර්යෙන් තව ප්‍රශ්න ටිකක් කතා කරනවා. එතකොට ඒකට කලින් මම පොඩ්ඩක් මේ මාතෘකාවත් ඉවරයක් කරලා ඉන්නම්. එතකොට ප්‍රශ්න එක දිහා කරන්න පුළුවන්. එන්තැල්පි සටහන් වලින් කොහොමද ගණන් හදන්නේ කියන කියන්නේ නැහැ. දැන් මෙහෙමයි. ගාන හදන ක්‍රමයක් ගැන කිව්වේ නැති වුණොත් එහෙම අර ෂෝට්කට් එක දාන්නත් පුළුවන්. උත්පාදන එන්තැල්පි දත්ත නම් තියෙන සියල්ලම දකුණු පැත්තේ උත්පාදන වලින් වම් පැත්තේ අඩු කරලා එහෙම උත්තරේ ගන්න පුළුවන්. නැත්නම් චක්‍රයෙන් හදන්නත් පුළුවන්. හරි. එන්තැල්පි සටහන් කියන්නේ තවත් ගණන් හදන ක්‍රමයක්. ඒතකොට මේක ටිකක් වෙලා යනවා අනිත් ක්‍රම වලට වඩා. ඒකින්ද ඇත්තටම සාමාන්‍යයෙන් තාප රසායනික චක්‍රයෙන් ගාන හදන්න පුළුවන්කම තියෙනවා නම් ඒ කියන්නේ එහෙම ක්‍රමයක් කියලා නැත්නම් චක්‍රයෙන් හදන්න. හරි. එන්තැල්පි සටහන එහෙම හදන්න කියලා කිව්වොත් විතරක් මේ ක්‍රමයට ගාන හදන්න. මොකද මේක ටිකක් වෙලා යනවා. මොකද ප්‍රස්තාරයක් අඳිනවා වගේ වැඩක් තමයි කරන්නේ. ටිකක් වෙලා වෙනවා. අමාරු නෑ හැබැයි. මේ ප්‍රශ්නේ වල කියවන්න ඒ ප්‍රශ්නේ කියපු ක්‍රමයට දැන් චක්‍රය හදලා ගාන හදන්න ගියොත් මේ සටහන් එන්තැල්පි සටහන් ක්‍රමයට ලකුණු හම්බෙන්නේ නැහැ. උත්තරේ දාලා පොඩි ගානක් ඕනනම් හම්බෙයි. හරිද? දැන් එන්තැල්පි සටහනෙන් ගාන හදන්න ගියාම චක්‍රයෙන් හදුවාම ලකුණු හම්බෙන්නේ නැහැ. උත්තරේ ලකුණු ගන්න කරලා ඒක හම්බෙන්නේ. හරි. ඒක හොඳට ප්‍රශ්න වලට උඩම ඒ කියන විස්තරේ කියවලා ඉවරලා ඒ කියපු දේ කරන්න. හරි. මුකුත් ක්‍රමයක් කියලා නැත්නම් ගාන කැමති ක්‍රමයක් නම් ඒ කියන්නේ මුකුත් ක්‍රමයක් කියුවේ නැහැ තමයි කැමති විදියක් නේ. එතකොට තමන්ට ලේසි විදියට ගාන හදන්න. හරි. හැබැයි අපිට පාස් වෙලස් නැහැ. කවුරුත් විතරයි මේක කරන්න තියෙන්නේ. ඒ අවුරුද්ද කියලා තිබ්බා එන්තැල්පි මට්ටම් සටහන. නැත්නම් එන්තැල්පි සටහන සමාන පද. එන්තැල්පි මට්ටම් සටහන කවත් එකයි එන්තැල්පි සටහන කවත් එකයි. ඒක ප්‍රස්තාරක නිරූපණයක් තමයි කරන්නේ. හරි. ඒතර මෙහෙමයි එන්තැල්පි සටහනක් කියලා කියන්නේ කිසියම් ක්‍රියාවලියක ශක්ති වෙනස එන්තැල්පි වෙනස ප්‍රතික්‍රියාවක ප්‍රස්තාරික නිරූපණයක්. ප්‍රස්තාරයක් වල මෙහෙම සාම්ප්‍රදායික මෙහෙම ප්‍රස්තාරයක් නෙමෙයි අතරම ඊට ප්‍රස්තාරයක් කරනට වඩා හොඳයි පරිමාණයක් අනුව නිරූපණයක්. දැන් පරිමාණයකට ලකුණු කරලා පෙන්වන ශක්ති අගයක්. හරි. උෂ්ණත්වමානයේ පරිමාණය දිනේ වගේ බිරෙට්ටුවේ පරිමාණය දිනේ විදිහට කිසියම් පරිමාණයක් ලෙස ඔය ශක්ති වෙනස්කම් නිරූපණය කරලා දානවා. හරිද? එතකොට මේ එන්තැල්පි සටහන අන්තිමේදී මම කියන මුලින්ම කොහොමද කියලා මේකේ තියරි එක. ඊට පස්සේ ප්‍රශ්නයක් කරලා පෙන්නන්න. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම මම ආයෙ පාරක් කියන්නේ පේපර් එකේ මේ ප්‍රශ්නේ පටන් ගන්නකොට කිව්වොත් එන්තැල්පි මට්ටම් සටහනක් එන්තැල්පි සටහනෙන් ගන්න හදන්න කියලා අනිවාර්යයෙන් මේකට හදන්න වෙනවා. ක්‍රමයක් කිව්වේ නැත්නම් ඔයාලට පිටට ඇතුම චක්‍රයෙන් හදන එක ලේසි. ඒකට එහෙම හදන්න. ක්‍රමයක් කිව්වේ නැත්නම්. හරිද? එතකොට ඔයාලට කිව්වොත් එහෙම ඔන්න A කියන කෙනාගේ A කියන ඝණය හරි A කියන ගෑස් එක බවට පත් කරනවා. මේකේ ඩෙල්ටා H එක ධන 50යි. ඕක පෙන්වන්න කිව්වොත් ශක්ති විද්‍යාත්මක නිරූපණයක් විදිහට අර පුළුවන් ප්‍රස්තාරයක පෙන්වන්න. දැන් ධන කියන්නේ තාප අවශෝෂණයේ ඩෙල්ටා H එකනේ. ඒකට පුළුවන් මෙහෙම පරිමාණය අකුණු දහමු කරනවා මේ y අක්ෂයක් ගන්නවා ශක්තිය. හරි. එන පරිමාණ අක්ෂය ශක්තිය ගන්න කිලෝ ජූල් වලින්. හරිද? එතකොට මෙතනදී මොකද්ද උනේ කියලා නිකන් මේක නිරූපණය කරලා පෙන්වන්න පුළුවන්. ඒතර අපිට කිව්වොත් එහෙම ඒ ඝනය කියලා කියන්නේ ඇලුමිනියම්, සෝඩියම් මොහොම කෙනෙක් නම් සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍යයක් නම් අපිට කිව්වොත් එහෙම ඒ ඝනය අනු සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍යයක් වේ. ඒතර සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍යයට ශක්තිය කීයද? ශක්තිය බිඳුවයි නේ. එතකොට සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍යයක් එක තමයි සාමාන්‍යයෙන් මේ ගණන් දෙන්නේ. හරිද? ඒතර පහුගිය අවුරුද්දක ආපු විදිහ මම පෙන්වනවා මට තේරුම් ගන්න පුළුවන්. එතකොට හිතන්න ඒ ඝනය අනු සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍යයක් වේ. එහෙනම් යාගේ ශක්තිය බිඳුවයි. හරි? අපිට ඒ ඝනය කියලා එතන ලියන්න පුළුවන්. ඒ දත්ත දෙන්න ඕනේ. හරි. එතකොට මෙතනදී මෙයාගේ ශක්තිය මොකද වෙන්නේ? ඵලය බවටපත් වෙද්දී පිටින් උරාගත්තාම ශක්තිය වැඩි වෙනවා නේ. මෙයාගේ ශක්තිය තාපය අවශෝෂණය කරගන්න ප්‍රතික්‍රියාව ධන 50 කියන්නේ ඒකනේ. කිලෝ ජූල් 50ක් පරිසරයෙන් උරා ගන්න. එතකොට එයාගේ ඉන්න ශක්තිය වැඩි වෙනවා නේ. එහෙනම් අය පුළුවන් මේක මෙහෙම උඩට යවලා පෙන්නන්න බිඳුව ලෙවල් එකේ හිටියා. නමුත් දැන් ප්‍රතික්‍රියාවේදී තාපය මෙයා උරාගෙන අල්ලගෙන පිටින් මෙයා ශක්තිය 50ක් වැඩි කරගෙන ධන 50 ලෙවල් එකට ගියා කියලා. පැහැදිලි භෞතික අවස්ථාව හැදෙලා දානවා දෙන්න. වාර පුළුවන් ඉතලෙන් දාලා මෙන්න මේක තවත් හොඳයි වෙන නිරූපණය කරන්න පුළුවන් මේ ඉතලෙන් දාලා අන්න උඩට ගියා ශක්තිය උරා ගන්න. කොච්චරද ධන 50 කිලෝ ජූල් මවුලය. සාමාන්‍යයෙන් මේ එක වීමක් දාන්න ඕනේ මේ ඉතල දාලා වෙනද්දී. හරිද? මේ පැත්තම එක කියන්න ඕනේ මොකද මෙතන කිලෝ ජූල් කියලා කියන්න පුළුවන් නේ. හරිද? මෙතන කිලෝ ජූල් නැත්නම් කිලෝ ජූල් මවුලය කියලා දාන්න ප්‍රශ්නයක් නැහැ නේද? කිලෝ ජූල් වලින් හෝ කිලෝ ජූල් මවුලය වලින් මෙතන තියෙන ප්‍රශ්නයක් නැහැ. හරිද? කිලෝ ජූල් හරි කිලෝ ජූල් මවුලය හරි දාන්න එක පිළ. හරිද? එතකොට එන්තැල්පි සටහන කියන මොනවගේ නිරූපණයක්. හරිම සරල දෙයක්. අර ටිකක් අර ලොකු ප්‍රශ්නයකදී වෙලා යනවා. මොකද මේ හැමදේම දල වශයෙන් පරිමාණයක් තියෙන්නත් ඕනේ. පරිමාණය කියන්නේ 50 යනකොට මේ සයිස් එකට 20 අඳින්න එපා මේ සයිස් එකට.
තේරුණාද මේ කියන්නේ? 50 100 200 වගේ ඉලක්කම් දල වශයෙන් පරිමාණයක් සහිතව ඇදෙනවා. හරිද? එතකොට දැන් එන්තැල්පි මට්ටම් සරහනක් නැත්නම් එන්තැල්පි සරහනක ඕම නිරූපණය කරනවා. කිසියම් ක්‍රියාවලියක්. වැහැල්ල කියන්නේ. මම තව එකක් පෙන්නනවා ඔයාලට. ඔන්න හිතන්නකො මෙතන තිබ්බා කියලා. මෙන්න මේ ක්‍රියාවලිය අපට හිතන්නකො රණ්ඩු කරන්න ඕන කියලා. අපි නිකන් මෙහෙම හිතමු. ඔන්න තියෙනවා එක්තරා වායුවක්. හරි. එක්තරා වායුවක් තියෙනවා අපි හිතමු A2 කියලා. ඔන්න A2 කියලා එක්තරා වායුවක් තියෙන සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍ය. කොහොමද වෙන්නේ? A2 ගෑස් කියන්නේ වායුවක්. ඒක සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍ය. හරි. එහෙනම් සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍ය ශක්තිය බිඳුව. එහෙනම් අපි A2 ගෑස් වම මාක් කරනවා. හරිද? මෙයාගේ A අතර බන්ධනය කඩන්න ඉදන්න කිලෝජූල් 200ක් පුරා ගන්නවා කියලා. එතකොට බන්ධන විකරණයෙන් දැල්පිය A අතර බන්ධනය කැඩීම කිලෝජූල් 200ක් පුරා ගන්න. හිතන්න මේ 200 ධන 200ක් නම් කොහෙද යන්නෝනේ කියන්නේ උරාගත්ත කියන ලෙවෙච්ච ධනනේ. නම් කොහෙද යන්නෝනේ? A2 කියන කෙනාගේ හිතන්න A බන්ධනය තියෙනවා. නිකන් සංකේතයක්. ඒ කියන්නේ H හරි ක්ලෝරින් හරි කවුරු හරි වායුවක්. උතන A දෙන්න අතර බන්ධනයක් තියෙනවා. ওই බන්ධනය කඩන්න කිලෝජූල් 200ක් පුරා ගන්න කියලා හිතන්නකො. ඒක ලැබෙන්නේ 2යි එන්නේ. එතකොට ඉතින් මෙයාගේ බන්ධනය කරන්නේ දැවි කිලෝජූල් 200ක්. එතකොට මෙයා බිඳුවේ නම් කොහෙද යන්නේ? මෙයා සමදාස්ථාන වලට අපේ ශක්තිය බිඳුවයි. හරිද? එයා කිලෝජූල් 200ක් ශක්තිය උරාගෙන බන්ධනය කඩා ගන්න. එතකොට මෙයා 200ක් උඩට යන්න ඕනේ. ඩෙල්ටා H ධන නම් 2යි ගෑස් ලැබෙනවා. ඩෙල්ටා H ධන නම් යන්නේ කොහෙද? උඩට. පැහැදිලිද? එතකොට ධන 200ක් කිලෝජූල් මෝල් කියලා ඔම ලියා ගන්න ඕනේ. බිඳුවේ පටන් 200ට ගියා යන 200. පැහැදිලිද? ඊගාට ආයි හිතන්න මෙහෙම මේ A ගෑස් දෙන්න ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. හරි? මේ A ගෑස් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. හිතන්න එක A ගෑස් කෙනෙක් ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම A- ගෑස්නේ. හිතන්නදී ආයි හිතන්නකෝ කිලෝජූල් 40ක තාපයක් පිට වෙනවා කියලා. පළවෙනි ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමේ එන්ටර්පි කිලෝජූල් 40යි කියලා හිතන්නකෝ එතකොට. හරි? ඍණ 40ක් කිලෝජූල් මවුලට. එතකොට හිතන්න මේ A ගෑස් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම කිලෝජූල් 40ක් පිට වෙනවා තාපදායකයි. දැන් දෙන්නෙක්ට එක්කෙනෙක්ට 40 නම් දෙන්න 80ක්. මේ හිතන්නකෝ එක A කෙනෙක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්ටර්පි ඍණ 40ක් කිලෝජූල් මවුලට. ඒ කියන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමේ එන්ටර්පි කිලෝජූල් 40ක් ඍණ. හරිද? එතකොට හිතන්න A එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම මේ මයිනස් නේ. එතකොට මවුලයකට කිලෝජූල් 40ක් පිට වෙනවා තාපය. දෙකකට එනම් කිලෝජූල් 80ක් පිට වෙනවා. එතකොට හිතන්න මේ 80 කොහොමද මාක් කරන්නේ? පිට වෙනවනේ. තාපදායක ප්‍රතික්‍රියාවෙන් මොකද වෙන්නේ? පටන් ගත්ත කෙනාට වඩා ඵලයේ ශක්තිය අඩු නේද? තාපදායක ප්‍රතික්‍රියාවක් ගත්තොත් ආරම්භයට වඩා අවසන් ඵලයේ ශක්තිය අඩුයි. ඒ අඩු වෙච්ච ශක්තියනේ පරිසරයට තාපය වශයෙන් පිට වෙන්නේ. එතකොට ගෙලිම මෙතනට ගන්න පුළුවන්. 2A වලින් 2A- වලට යද්දි කිලෝජූල් 80ක් පිට වෙනවා නම් එහෙනම් ශක්තිය 200 නම් මොකද වෙන්නේ? 80ක් අඩු නම් කියද? 120ට වහිනවා. පැහැදිලිද මේ කියන්නේ? එතකොට දල වශයෙන් පරිමාණය ගත්තොත් මේ ටික 200 නම් 120ක් වුණාම මේකෙන් භාගයට වඩා පොඩ්ඩක් වැඩිපුර අඩු වෙන්න ඕනේ නේ. ඒතර මෙන්න මේ වගේ හරියකට එන්න ඕනේ මොකද? පල්ලෙහා. පැහැදිලිද මේ කියන්නේ? ඒතර A වලින් 2A- ගන්නවා. මේ ක්‍රියාවලිය මොකද්ද? කොච්චරද මේකේ විපර්යාසය? මෙතනදී හරි 40 වල එකක්. A කෙනෙක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට A- එද්දි මවුලයක් සඳහා කිලෝජූල් 40ක් නම් පිටින් දෙකක් සඳහා 80ක් නේ. එතකොට මොකද්ද මේ ඉලක්කම එතකොට? සාමාන්‍යයෙන් මේවා අපි කඩේෙන් තමයි ලික් කරන්නේ. මොකද මේ අර මේවා කපාගෙන යන්නේ නැහැ මෙහෙම. මේ දාපු ඊතල මේවා කරහ කපන්න එහෙම දාන්නේ කඩේෙන් ලික් කරලා මේ පැත්තේ වෙනවා කියලා 200න් 120ක් ගියාම කීයද? ධන 80 ලෙවල් එකට නෑ වැටෙන්නේ. හරි? ධන 80යි මෙතන. 200ක් තිබ්බා 120ක් ගියාම ධන 80 ලෙවල් එකට වැටුණා. හරිද කියන්නේ? ඔයගේ අපිට දේවල් කියන්න පුළුවන්. හිතන්න ඒකාර මේ 2A- 2A2- කරද්දී හිතන්න තාපය උරා ගන්නවා කියලා කිලෝජූල් 300ක් වෙන ආයෙ කොහෙටද යනවනේ? ධන නම් දෙවිලෙන් ධන නම් උරා ගන්නවා නම් උඩට යන්නේ. පිට කරනවා නම් උඩට යන්නේ. මම නිකන් මනක්කාරී දේවල් ටික අපි දුන්නේ හරිද? අපි උපකරණය කරා A2 ගෑස් කියන්නේ සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍යයක් කියලා. පැහැදිලිද? එයා මොකද කරේ? බන්ධන කැඩුවා කිලෝජූල් 200ක් පුරාගෙන තාප අවශෝෂකය උඩට ගියා කියන බින්දුවෙන් 200 ගියාම 200ක් පුරා ගත්තාම ශක්තිය වැඩි වුණා නේ. ඊට පස්සේ 2A- එද්දි කිලෝජූල් 80ක් පිට වුණා නම් මොකද වෙනවනේ? මේ ශක්තිය නම් පිට වෙන්නේ ශක්තිය. තියෙන ශක්ති කවඩාව අඩු වෙන්න ඕනේ. ශක්ති කවඩාව වෙන 220ක් අඩු වෙනවා. 220ක් ගියම 80ට වැටුණා. දැන් හිතන්නකෝ මේ 2A- ආපෝ බාරක් හිතන්නකෝ ඔයා 2A2- කරනවා කියලා එකට හිතන්න කිලෝජූල් 300ක් පුරා ගන්නවා කියලා. A- එක්කෙනෙක්ට A2- එද්දි 150ක් කියලා හිතන්නකෝ.
A2 minus 1 A minus 1 කෙනෙක් A2 minus 1 කෙනෙක් කිලෝජූල් 150ක් පුරා ගන්න. එහෙනම් දෙන්නෙට 300ක් කියලා එහෙම ගමු අපි. ඒතර දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පි ඇසුරින් අපි ගන්නවා A minus 1 කෙනෙක් A2 minus වෙද්දී 150ක් නම් පුරා ගන්න දෙන්නෙට 300ක් කියලා ගමු. එහෙනම් 300ක් මොකද වෙන්නේ මේ ලෙවල් එකේ ඉඳන්? මේ 80 ඉඳන් 300 තව වැඩි වෙන්න ඕනේ නේ. 80 ඉඳන් 300 තව වැඩි වෙන්න ඕනේ. මේ පරතරේ ඉතින් 120 නම් 300ක් තව උඩට යන්න ඕනේ නේද? පැහැදිලි කියන්නේ? තව 300ක් උඩට යන්න ඕනේ. අර වශයෙන් පරිමාණයකට අන්න තිතරම ඕනේ නැහැ හරිද? එතකොට 2A 2 minus. දැන් මේ විපර්යාස කීයද? මෙතන ඉඳගෙන 80 ඉඳන් තවත් 300ක් ගියාම කීයද? ධන 380යි නේ. පැහැදිලි කියන්නේ? මේ 80 ඉඳන් තවත් 300ක් උඩට ගියාම ශක්තිය වැඩි වෙනවා. තව 300ක් උඩට ගියාම 380යි. එතකොට මෙන්න මෙතන මෙතන කීයද? ධන 380ක් ධන 300ක් කිලෝජූල් මවුලට නේ. අපි උපකල්පනය කරා දත්ත දෙනවා මේවා ගණන් ගන්න එපා හොඳේ. දත්ත දෙනවා අපි හිතුවා A minus 1 කෙනෙක් A2 minus 1 අපි හිතුවා කිලෝජූල් 150ක් තාපය පිට උරා ගන්නවා කියලා 150. එහෙනම් දෙන්නෙට 300ක් නේ එකම කිව්වේ. දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම දැන් අපි 150ක් දාන කියලා. දැන් දෙන්නෙට 300ක්. ඔය විදිහට අපිට මාක් කරන්න පුළුවන්. පැහැදිලි කියන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට තමයි එන්තැල්පි සටහන එන්තැල්පි මට්ටම් සටහන කියලා කියන්නේ. මහලු දෙයක් නෙමෙයි. පැහැදිලිද? හරි. ඒත් මේ වගේ දෙයක් ඇසුරෙන් ඔයාලට කෙලින්ම සමහර දේවල් හිතෙන් ගන්නත් පුළුවන්. දැන් මේ ප්‍රස්තාව දිහා බලලා කියන්නේ එක සැරේම A2 ගෑස් යවුවොත් 2A2 minus කීයද වෙනස? මොකද දෙන්නව? මේ බෑමකින් ලොකුට දෙන්න අපිට කියන්න පුළුවන්. A2 ගෑස් එක සැරේම යවුවොත් 2ක් A2 minus වල මොකද වෙන්න ඕනේ? බිඳුවේ නම් 380 කෙලින්ම කිලෝජූල් 380ක් පුරා ගන්න ඕනේ. හරි කියන්නේ. එහෙනම් ධන 380ක් කිලෝජූල් මවුලට නේ. A2 ගෙල්ම 2ක් A2 minus වලට ගියොත් එහෙනම් කෙලින්ම 380ක් පුරා ගන්න. ධන රේඩියස් එක. ආපස්සට ගත්තොත් එහෙනම් අපි 2A2 minus ගෙන් ගත්තොත් මේ A2 එතකොට ශක්තිය අඩු වෙනවා. අඩු වෙද්දී ඍණ. තාපදායකයි ශක්තිය අඩු වෙන්නේ. ශක්තිය නිදහස් වෙන ශක්තිය අඩු වෙන්නේ තාපදායකින්. දැන් එතකොට එහෙනම් මේ 380 ඉඳන් මෙතන බිඳුනව අඩු වෙන 380. එහෙනම් 380 කිලෝජූල් මවුලට එහෙම ගන්න පුළුවන් මොන එක. පැහැදිලි මේ කියන්නේ. හරි. අපි ගත්තොත් එහෙම 2A minus ගෙන් A 2A ගෑස්. මෙතන මොකද දෙනවා? මේක ඍණ 40 යනවා මේක ධන 40 යන්නේ. ඔයාලට හිතන්න තියෙන්නේ මොකද්ද? උඩට ගියොත් ශක්තිය උරා ගන්නවා. මේ ප්‍රස්ථාරයේ උඩට යනවා කියන්නේ මොකද? ශක්තිය උරා ගන්නවා. තාපය උරා ගන්නවා. තාප අවශෝෂකයි. ඩෙල්ටා H ධන හරිද? පල්ලෙහාට ආවම මොකද? ශක්තිය අඩු වෙනවා. අඩු වෙන ශක්තිය විනාශ වෙන්නේ නැහැ. තාපයේ වශයෙන් පරිසරයට පිට නොතාපදායකයි. හරි? ඩෙල්ටා H ඍණයයිදී පල්ලෙහාට යනවා නම් ධන ඉඳගෙන ඩෙල්ටා H ධනෙයි උඩට යන්න ඕන තියරිය. ඩෙල්ටා H ධන නම් ඉන්න තැන ඉඳන් උඩට. ඉන්න තැනින් උඩට. ඩෙල්ටා H ඍණ නම් මේ ඉන්න තැන ඉඳන් පල්ලෙහාට. හරි? ශක්තිය බිඳුව වෙන්නේ කාගෙද තියරිය? සම්මත අවස්ථාවේදී මුලට ගන්න ශක්තිය බිඳුව. හරිද? ඒක ඔන්න කතාන්දර ටික. හරි? ඒ සමහර ප්‍රශ්නවලදී එකම ලෙවල් එකේ දෙන්නෙක් මාක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හිතන්න. මෙතන අපි හිතන්න A2ත් එක්ක මාක් කරා කියලා B කියලා ඝණයක් සොලිඩ් එකක් සම්මත අවස්ථාවේ මුලට B ඝණය කියලා B සොලිඩ් කියලා සම්මත අවස්ථාවේ මුලට මේකත් එක්ක මාක් කරා. මොකද යාගේ ශක්තිය බිඳුවනේ. සම්මත අවස්ථාවේ කට්ටිය කීපයක් ඉදදී කීප දෙනාගේ ශක්තිය බිඳුවයි. හැබැයි මේ විපර්යාස කරද්දී වරකට කරන්නේ එක්කෙනෙක්ට විතරයි විපර්යාසය. හැබැයි නීතියක් තියෙනවා මේ හැම රේඛාවක් මත වලින් ප්‍රභේද තුලිත වෙන්න ඕනේ. අර චක්‍රවලත් එහෙමනේ හැමතැනම හැම එකම තුලිත වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් මේ වගේ එන්තැලි මට්ටම් සටහනක් ඔයා අදිද්දී හිතන්නකෝ සම්මත අවස්ථාවේ මුල් ද්‍රව්‍යයේ ඉන්නෝ මෙන්න මේ කට්ටිය. ඇලුමිනියම් ඝනය සම්මත අවස්ථාව. Cl2 ගෑස් සම්මත අවස්ථාව. හරි කාබන් ග්‍රැෆයිට් සම්මත අවස්ථාව. හිතන්න ඔය තුන් දෙනාම ඕනේ කියලා නම් ප්‍රශ්නෙකදී. එහෙනම් ඔය තුන් දෙනාම අපි ලකුණු කරන ධන දාලා කොහොමද බිඳුව අවස්ථාව? ඒ ප්‍රශ්නෙට අදාළව සම්මත අවස්ථාවේ මුල් ද්‍රව්‍ය කීපයක් ඉන්නවා නම් අපි ඒ කීප දෙනාම බිඳුව ලෙවල් එකේ මාක් කරනවා. හැබැයි වරකට විපර්යාසයකට ලක් කරන්නේ එක්කෙනෙක්. එතකොට මේ අනිත්‍යයන් තුලිත නැහැනේ. එහෙනම් මොකෝ කරන්නේ? එහෙනම් නිකන් මෙයා බලාගෙන මෙහෙමම අනිත්‍ය හැමතැනම ලියනවා. දැන් හිතන්න එපා එයා උඩ යනවා පහළ යනවා නෑ නෑ. වෙනස් වෙන්නේ භෞතික අවස්ථාව බලන්න. භෞතික අවස්ථාව. වෙනස් වෙන්නේ මේ A. B වෙනසක් වෙන්නේ නැත්නම් B තවට ලියන්න ඕන නම් අපි ඒක හැමතැනම නිකන් B ගණේ කිය ලියාගෙන යනවා. අපිට යම් අවස්ථාවකදී ඕන මොනවතින් එයාව වෙනස් කරන්න පුළුවන්. එතකොට එයා විපර්යාසයක් කරනවා. පැහැදිලිද කියන්නේ? එතකොට දැන් හිතන්න තව කෙනෙක් කිව්වයි කියලා අපි x y මොනවා හරි කාටාව කිව්වෙන්නේ කියලා ශක්තිය බිඳුව වෙච්ච. ශක්තිය බිඳුව ගැන සමතාවස්ථාන වලට අපි කීපැටේ ඔක්කොම ටික ලියනවා. ලියලි වරලා අනිත් හැමත් එහෙම එක හිමම ලියනවා. එක්කෙනෙක් විතරක් වෙනස් කරගෙන යනවා. කියන වරකට එක ගණන් තමයි ලකුණු කරන්නේ. පැහැදිලිද?
මේක මම නෙමෙයි නිකන් ඔයාලට අදහසක් ගන්න දුන්නේ. දැන් ප්‍රශ්නයක් කරද්දී ඔයාලා හොඳට තේරෙන පොඩක් ගැටලුකාරී ඇති. රයිට් මම දැන් කියන්න ඕන වෙච්ච කාරණා ටික මම සාරාංශයක් දෙනවා අය. එන්තැල්පි මට්ටම් සටහනක් මැදිදී මෙන්න මේ තියරි ටික තමයි ඕන වෙන්නේ. මෙන්න මේ තියරි ටික හොඳට මතක තියාගන්න. හරිද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නම් ඩෙල්ටා H එකක් නම් යම් ලෙවල් ඩෙල්ටා H එක තාප අවශෝෂක ධන එකක් නම් ඩෙල්ටා H එක යම් ලෙවල් එකක ඉඳගෙන උඩට යන්නේ. ඩෙල්ටා H ධන සිද්ධියක් නම් ධන කෙනෙක් නම් එතකොට ඒ ක්‍රියාවලියේදී ආරම්භයේ ඉඳන් අවසන් ඵලය ගන්නකොට ඒක උඩින් තමයි ලියන්නේ. තාපේ උරා ගන්න කියලා පෙන්නන. ශක්තිය වැඩි කර ගන්න. තාප දායක එකක් ඩෙල්ටා H එකක් නම් ඩෙල්ටා H ඍණ එකක් නම් ඍණ ඩෙල්ටා H එක යන තාප දායක යන. එහෙනම් මේ ඉන්නතන ඉඳන් ඵලය වෙනකොට තාපේ නිදහස් වෙනවා. ශක්තිය අඩු වෙනවා. ඵලයට යනවා. ඩෙල්ටා H ධන නම් උඩට මොනකොට නෝට් එකක් දාගන්න. ඩෙල්ටා H ධන නම් උඩට යන්න ඕනේ. ඩෙල්ටා H ඍණ වෙද්දී ඉන්න තැනින් ඵලයට වැටෙනවා. බිඳුව කාගෙද? බිඳුව තමයි සම්මත අවස්ථාවේදී මුල් ද්‍රව්‍ය තමයි ශක්තිය බිඳුව වෙන්නේ. හරිද? එතකොට සම්මත අවස්ථාවේ මුල් ද්‍රව්‍ය කීප දෙයක් යම් තැනකදී සම්බන්ධ වුණොත් එමේ හැමෝම බිඳුව ලෙවල් එකේ ඉඳලා මැදින් දානවා. හරිද? හැබැයි වරකට වෙනස් කරන්නේ කවුද කෙනෙක් විතරයි. අර හැම රේඛාවක් මතම ප්‍රභේද තුලිත වෙන්න ඕනේ හින්දා වෙනස්කට ලක් වෙන්නේ නැති කෙනා එහෙමම ඒ හැමතැනම ලියනවා. වෙනස් කරන කෙනා විතරයි වරකට එකයි වෙනස් කරන්නේ. පැහැදිලිද? ඔන්න එන්ටැක්ෂන් අනුගත අවශ්‍ය දත්ත තියරි ටික. හරිද? දැන් ප්‍රශ්නයක් කරන ගමන් මම අර හොඳට විග්‍රහ කරනවා මේ කොහොමද කරන්නේ කියලා. දැන් හරව ගන්න මේක අපිට පාස්වර්ඩ් සතර එකක අවුට් එක කරන්න දෙන්නේ. ඊට පස්සේ අහලම නැහැ. දැන් ඉස්සරහට එන්න පුළුවන්. 2008 6A කොටස. සමහරවිට චක්‍ර වලින් හදන ගන්නොත් මේකෙන් හදන්න පුළුවන්. මොකද ගානේ ක්‍රමයක් කිව්වේ නැත්නම් චක්‍රෙම පුළුවන් මේකෙම පුළුවන් නේ. බලන්න සමහර පාස්වර්ඩ් වල දාලා විකල්ප ක්‍රම කියලා චක්‍රයෙන් හදලා මේකෙන් උත්තර. ඒක පුරුදු වෙන්න ඒවා පාස්වර්ඩ් වලදී වඩා අහුවේ. හරිද? ඔයගේ ප්‍රශ්න මතර වලදී වඩා ඒක අහුවේ මෙහෙම try කරනවා. එන්ටැල්පි මට්ටම් සටහනෙන් විතරක්ම හදන්නේ කියලා හරිනේ. එක මේක අවුරුදු 2008 වෙන මේ ප්‍රශ්නේ 2008 අංක 6A ප්‍රශ්නේ 2008 6A දැලිස් ශක්ති සම්බන්ධ ප්‍රශ්නය. හරි ඉතින් පහළෝ කියනවා උචිත එන්ටැල්පි මට්ටම් සටහන. හරි එන්ටැල්පි සටහන පාවිච්චි කරලා ගන්න හදන්නේ. එතකොට තාප රසායනික චක්‍රයෙන් හදලා හරියන්නේ නැහැ. හරි. එතකොට තාප රසායනික චක්‍රයෙන් හදලා හරියන්නේ නැහැ. එතකොට අන්තිමේ මොකද්ද? එන්ටැල්පි මට්ටම් සටහන මේ ප්‍රස්තාව තමයි. දැන් ප්‍රශ්න උඩ කියවන්න කියන්නේ ඒකයි හොඳ. හරි. ඉස්සෙල්ලා මේ වගේ ප්‍රශ්න වලදී වැඩි ගොඩ දාන්නදී මම කියලා දෙනවා ඔයාලට. කොහොමද මොනවද හිතන්න ඕන කරනවා මේක බලන්න. හරි. එතකොට 2008 6 ප්‍රශ්නය. ඉස්සෙල්ලාම බලන්න කවුද මේ ප්‍රශ්නේ කතානායකයා කියලා. දැන් මේ ප්‍රශ්නේ කවුරු ගැන අහපු දෙයක්ද? මේ ප්‍රශ්නේ කැල්සියම් බ්‍රෝමයිඩ් ඝනය කියන කෙනාගේ දැලිස් ශක්තිය හොයන්න අවශ්‍ය කරන දත්ත සමූහයක් තියෙනවා. ඒතකොට මේ ප්‍රශ්නේ කතානායකයා වෙන්නේ කැල්සියම් බ්‍රෝමයිඩ් ඝනය. එයාගේ දැලිස් ශක්තිය තමයි අහන්නේ උත්තරේ. ඒතර මේක කෙලින්ම ඔයාලට චක්‍රයෙන් හදන්න නම් දන්නවනේ මතකනේ කොහොමද? ඔය දැලිස් ශක්තිය හොයන තාප රසායන ශක්තිය වල චක්‍ර මොකද්ද කිව්වේ? බෝර්න්හේමර් චක්‍ර කියලා කිව්වේ. දැලිස් ශක්තිය ගණනය කරන තාප රසායනික චක්‍ර වලට කිව්වා බෝර්න්හේමර් චක්‍ර කියලා. ඒක ගත්තොත් එimhe කලින් වීඩියෝ එකේ කතා කරේ. එහෙමක් නැහැනේ. දැලිස් එන්ටැල්පි ප්‍රතික්‍රියාව ලියාගත්තා. කොහොමද දැලිස් එන්ටැල්පි ලියන්නේ? ඝන අවස්ථාවේ ආයනික දැලිස් මවුලයි පටන් ගන්නේ මොනවයින්ද? සමත අවස්ථාවේ උඩට වෙන්නේ මොකද්ද? ඒ උත්පාදනයේ දැලිස් එන්ටැල්පි පටන් ගන්නේ මොනවයින්ද? ධන හරින ආයන වලින්. එහෙනම් කැල්සියම් 2+ ගෑස් Br- ගෑස් දෙන්නේ. දෙවෙනි කාණේ කැල්සියම් 2+ Br- වල දෙන්නේ විතර ධන මේක බිඳුවයි. දැලිස් එන්ටැල්පි කියන්නේ කොහොමද? වම් පැත්තේ කැල්සියම් 2+ ගෑස් ධන දෙකක් Br- ගෑස් වලින් පටන් ගත්තා. මෙයා මවුලත් එක දැලිස් එන්ටැල්පි. ඊට පස්සේ ඒකට පුළුවන් මේ දත්ත දෙක සමගල චක්‍රය ලස්සන දාන්න. චක්‍රයෙන් නම් ඉතාලම ලබලයි මේ චක්‍රයෙන් හදන්නේ. නමුත් දැන් චක්‍රයෙන් හදන්න අයිතියක් නැහැ. මොකද කියලා තියෙන උචිත එන්ටැල්පි මට්ටම් සටහන. එන්ටැල්පි සටහන ප්‍රස්තාවයෙන් හදන්න කියලා කියන්නේ. ඒතකොට මෙන්න හොඳට අහගන්න හිතන හැටි. මේකෙන් ඔක්කොමඩි තේරුම් ගන්න පුළුවන් නෑ. ඕනම ප්‍රශ්නයක මේ එන්ටැල්පි සටහනක් ප්‍රස්තාරයක් අදිනවනම් ප්‍රශ්නේ කතානායකයා හොයාගන්න. කවුරු ගැනද මේ ප්‍රශ්නේ පදනම් කරලා තියෙන්නේ? කැල්සියම් බ්‍රෝමයිඩ් තමයි සූත්‍රය. හරි? එයාගේ දැලිස් ශක්තිය හොයන්න ඇත්තටම අයන ගන්න ඕනේ. කැල්සියම් 2+ Br- එහෙම අයන ගන්න ඕනේ. හරි. ඒක පැත්තකින් තියන්න. මේ සූත්‍රයට අදාළව සම්මත අවස්ථාවේ මුල් ද්‍රව්‍ය මොනවාද? මොකද එන්ටැල්පි සටහනක ශක්තිය බිඳුව ලෙවල් එකේ මාක් කරලා එතනින් පටන් ගන්න අපි කරන්නේ. එකපාරටම අයන වලින් පටන් ගන්න බෑ. මොකද අයන වල ශක්තියක් අපි දන්නේ නැහැ. දැන් දැලිස් ශක්තිය හොයන්න අයන වල තමයි පොඩ්ඩක් ඉවසලා ඉන්නේ ඇයි? දැලිස් ශක්තිය හොයන්න කැල්සියම් 2+ Br- එකපාරට අයන සතු ශක්තියක් අපි දන්නේ නැහැ. අපි දන්නේ මොකක්ද? සම්මත අවස්ථාවේ මුල් ද්‍රව්‍ය ශක්තිය බිඳුවයි. කාබන් ඩයොක්සයිඩ්, N2 ගෑස්, කැල්සියම් ගන්න ඒවා ශක්තිය බිඳුවයි. එහෙනම් මේ ප්‍රශ්නෙට අදාළ සම්මත අවස්ථාවේ මුල් ද්‍රව්‍ය පොඩ්ඩක් මට කියන්න. කැල්සියම්ගේ සම්මත අවස්ථාව මොකද්ද? කැල්සියම් ඝනය. මේ සූත්‍රය හැටියට ඒවා කීයක් ඕනද? ඔය එකක් ඇතිනේ. මොකද CaBr12 කැල්සියම් මොන එකයි සූත්‍ර දෙක අපල. ඒ බ්‍රෝමීන් කොහොමද තියෙන්නේ? බ්‍රෝමීන්ගේ සම්මත අවස්ථාව ලික්විඩ් එකක්. බ්‍රෝමීන් ද්‍රවයක්.
හරි සමතාවස්ථාවේ ද්‍රවයක් බ්‍රොමින් ඉස්පස්සේ සයිඩයිඩියම් දින කොහොමද ද්‍රවයක් වශයෙන්. එතකොට ඒක සමතාවස්ථාව ද්‍රව. මේ කියන්නේ සමත මේ අවස්ථාවේ මුල් ද්‍රවය වශයෙන් ගත්ත බ්‍රොමින් ද්‍රවය ලිපිඩ්. එයාත් උදේට Br2 වෙද්දී හරි එකක් ඇතිනේ. එනවා නේද? කැල්සියම් පරමාණු එකක් ඉඳලා කැල්සියම් කණ එකක් ඇති. Br පරමාණු දෙන්නේ නිසා Br2 ලිපිඩුත් එකක් ඇති. එහෙනම් ඔන්නෝව ලියවෙන්නේ කොහේද? මේවා ලියවෙන්නේ ශක්තිය බිඳුව කියන මට්ටමේ. හරි? ප්‍රස්ථාරයේ ශක්තිය බිඳුව ලෙවල් එකේ තමයි මේගොල්ලෝ මාක් වෙන්නේ. ප්‍රස්ථාරයන්ට ශක්තිය බිඳුව ලෙවල් එකේ තමයි කොච්චරද? කැල්සියම් ගානේ එකකුයි. තව මොනවාද? Br2 ලිපිඩ් එකකුයි මාක් වෙන්න ඕනේ. එහෙනම් නිකන් ලියන්න බැහැ. දාලා මොනවද දාන්න මේ විදිහට. හැබැයි වරකට කරන්න පුළුවන් කාටද දේවල් එක්කෙනෙක්ට විතරයි. ඔයාට කැල්සියම්ට විපර්යාස කරනවා නම් එයා විතරක් භෞතික අවස්ථාව වෙනස් කරනවා. Br2 ලිපිඩ් එහෙමම හැම එකම තුලිත වෙන්න ලියන්න. ඔයා මුලින්ම දේවල් කරන්නේ Br2 ලිපිඩ් වලට නම් ඒක විතරක් විපර්යාසයට ලක් කරන්න කැල්සියම් ගණය හැමතැනම එහෙමම ලියන්න. පැහැදිලිද? ඔච්චරයි කරන්නේ. එහෙනම් මේ වගේ ප්‍රශ්නෙදි හිතන හැටි කියන්නේ කොහොමද හිතන්නේ? මුලින්ම බැලුවා ඒ ප්‍රශ්නේ කතා නැහැ. මොකද්ද හොයන්න කියන උත්තරේ හොයන කෙනා කවුද? සංයෝගී සූත්‍රය. ඒක ලියාගත්ත පොඩ්ඩක්. පේන එක දිහා බලමු මේකට අවශ්‍ය දැලිස්සෙන් දැල්වේ ගන්න අයන වුණ බව ඇත්තනම් අපි දන්නේ නැහැ අයන සතු ශක්තිය. අපි දන්නේ ශක්තිය බිඳුව සමතාවස්ථාවේ මුල් ද්‍රවය. අපිට කරන් තියෙන්නේ මෙන්න මේකට අවශ්‍ය සමතාවස්ථාවේ මුල් ද්‍රවය කවුද? කැල්සියම් ගණය ඕනේ. Br2 ලිපිඩ් අපි දන්නේ. ඒ ප්‍රමාණ සූත්‍රයට හරියන්න තුලිත කරනම ලියාගන්න. කැල්සියම් එකක් ඇති Br2 Br2 එකක් ඇතිනේ. ඒ ප්‍රමාණ ලියාගන්න. පැහැදිලි කියන්නේ දැන් අපට ආවනම් මෙහෙම අපට ආවනම් සෝඩියම් ඔක්සයිඩ් කියන ප්‍රමාණ කියන්නේ සෝඩියම් ඔක්සයිඩ් දැල්සෙන් දෙවියන් මොකද්ද? සෝඩියම් ප්ලස් ඔක්සයිඩ් ඕක දෙක දෙනවා. නමුත් අයන අපි දන්නේ නැහැනේ. මූල ද්‍රව්‍යස්ලා කියන්නේ සෝඩියම් ඝනය දෙකයි. සෝඩියම්ගේ සමතාවස්ථාව ඝනය. එහෙනම් දෙකක් සෝඩියම් ඝනය. ඕකේ O2 ගෑස්. එහෙනම් O2 නම් එකෝගෙන් නම් භාගයේ O2 ගෑස්. පැහැදිලි කියන්නේ. අපට මේ දෙන සූත්‍රයම පුළුවන් මේ බිඳුවලගේ කොච්චරක් දෙක ඕන දාන තුලිත කරනම ලියාගන්න. Na2O කියන සූත්‍රයට සෝඩියම් ඝනය දෙකක් තිබෙනවා. එහෙනම් මෙතන දෙකක් සෝඩියම් ඝනය. ඔක්සිජන් එකකින් නම් O2 විදියට නම් O2 ගෑස් කොච්චරද? එතන O2 දෙකක් නේ එකනේ ඕනේ O2 ගෑස් භාගය. ඒ වගේ සූත්‍ර දිහා බලලා මේ අවශ්‍ය ප්‍රමාණ තුලිත කරනම බිඳුවල වෙන්නේ ලියා ගන්න. නැතිනම් දාලා ලකුණක් දාන්න. එච්චරයි. හරිද? හැබැයි දෙන්නම ලිව්වට දෙන්නම එකපාරට දේවල් වලට ලක් කරන්නේ නැහැ. වරකට එක්කෙනෙක් බැරි වෙනස් කරගෙන ගිහිල්ලා අනිත් කෙනා නිකන් එහෙමම ලියනවා. මම අර පොඩි ෂෝට් කට් එකක් කියනවා. මේවා කරද්දී කලවමේ දේවල් කරන්න එපා. එන් කැල්සියම්ට වෙනසක් කරනවා. ඊට පස්සේ ආයි බ්‍රෝමින්ට වෙනසක් කරනවා. ආයි කැල්සියම්ට වෙනසක් කරනවා. ආයි බ්‍රෝමින්ට එහෙම කරන්න එපා. එක්කෙනෙක් ඉවර කරලා ඉන්න. කැල්සියම්ට දේවල් ටික කරනවා නම් Br2 ලිපිඩ් හැමදෙනාම Br2 ලිපිඩ් එහෙම ලියන්නේ. ඔයා Br2 වලට වෙනස කරන්නේ හැමදෙනාම කැල්සියම් ගණේ එහෙම ලියන්නේ. හරිද කියන්නේ? එකක් ඉවර කරලා පිළිවෙලකට යන්න. දීපු සියලුම දත්ත ටික අන්තිමේ මාක් වෙලාද බලන්න. එපාරේ ඔයාට නිකම් උත්තරේ දෙනවා. ඔච්චරයි. එන්ටෙල්සර් හංගින් ගාන සතන් ටික වෙලා යනවා මේ පරිමාණයකට යනවා අඳින්න ඕනේ දර වශයෙන් පරිමාණයකට. අර ඉරි ගහන නම් වල නැත්තම් ලේසි ගොඩක් ලේසි. ඔයාලට තියෙන අවශ්‍ය කට්ටිය ටික ලියාගත්තා සම්මතාවස්ථාන වලට ටික බිඳුව ලෙවල් එකේ වරකට එකකින් දත්ත ටික මාක් කරගෙන ඔක්කොම ටික මාක් කරන් ගියා. අන්තිමේ දන්නේම නැහැ ඔයාට ඕන උත්තරේ තියෙනවා. දැන් මෙතන නම් මොකද ඔයාට ඕන උත්තරේ? අහන්නේ කැල්සියම් බ්‍රෝමයිඩ් කියන දැලිස්සෙන් දැලිය මොකද උත්තරේ? Ca2+ ගෑස් Br- ගෑස් දෙන්නේ. එතනින් පටන් අරන් end එක CaBr2 ගන්නේ. වල උත්තරේ අන්තිමට වෙන්නේ. හැබැයි සියලුම දත්ත ටික දීපු ටික මාක් කරන් ඉන්න. දැන් මේ ගන්න හදමු. හරි? දැන් ඔයා කල්පනා කරයි මේ පාඩම වෙන්දා පන්ති ගානකට ගිහිල්ලා තේරුන්නේ නැහැ. මෙතන මැජික් නේද? මේ විනාඩි ගානේ තේරෙනවද? ඒක තමයි කියන්නේ මේවා ප්‍රතිහාරය තමයි. හරි? එතකොට මෙහෙමයි පාඩමක් කියා දෙන මේ වැල්ලට අරන් ඔයක් ඕනේ නැහැ. බොහොම සරල විදිහට මේවා කියලා දෙන්න පුළුවන්. ළමයි මේවා අමාරුයි කියලා කියන්නේ අර ලංකා පුරා මේවා උගන්වද්දි වැඩි විනාශ කරපු ඉඳලා ළමයි අතර මතයක් කියලා දෙන මේ ඉන්ටර්වියු කරන අමාරුයි කියලා. නැතු මේක අමාරු බලන්නේ. හරි? අවශ්‍ය කාරණා ටික විතරක් තේරුම් ගන්න. ප්‍රශ්නේ කවුද සූත්‍රේ? බැලුවා. ඒකට අවශ්‍ය සම්මත අවස්ථාව මොනවද අමුද්‍රව්‍ය ටික? බිඳුව ලෙවල් එකේ මාක් කරන සම්මත අවස්ථාවේ අමුද්‍රව්‍ය ටික නේ. ඒ ටික තුලිත කරනම ලියාගත්ත කොච්චරක් හොඳද කියලා. වරකට කරගෙන මේ දේවල් ටික ලකුණු කරා. අර මම අර සරල කීපයක් මේ ලකුණු කරන විදිහ ඒකම තමයි මේ ආකාරයක් කියන්නේ. හරි. මෙහෙම එකක් තියෙනවා නේද? මේක කරද්දී නිකන් චූටි අක්ෂයක් ගහගන්න එපා. බස් ටික සයිස් එකට. හරිද? ලොකුවට ගන්න අක්ෂය කියන්නේ සම්පූර්ණ පිටුවක් ගන්න. මොකද දන්නවද? අර පරිමාණයට අඳින්න සමහරවල් ඉඩ මදි වෙනවා කතන්දර ගොඩ එකකින් නම් දිගට අක්ෂය ලකුණු ගන්න. පළවෙනි කාරණාව දිගටම අක්ෂය ලකුණු ගන්න මෙන්න මේ. හරිද? ලියන්න මොකද්ද කියලා අක්ෂය ශක්තිය තමයි මේ ගන්න. ශක්තිය. මොකෙන්ද කිලෝජූල්. දැන් කිලෝජූල් මවල කියලා නම් පුළුවන්. කිලෝජූල් නේ ශක්තිය. හරිද? ඊට පස්සේ කවුද හදාන අයිඩියා මේකේ?
CaBr2 ගණය. නේ? එයාගේ දැඩි ශක්තිය හොයන්න ඕන. නමුත් දැඩි ශක්තිය වෙන අපි දන්නවා අයන ඕන කියලා. නමුත් අපි අයන ශක්තියක් අපි දන්නේ නැහැ. අපි දන්නේ සම්මත අවස්ථාවේදී මූල ද්‍රව්‍ය ශක්තිය. ශක්තිය බිඳුව කටි. කවුද ඒක CaBr2 සූත්‍රය දිහා බැලුවා. CaBr2 නම් කැල්සියම් ගණය එකක් ඕනේ. Br2 නම් Br2 ලිපිඩ් තමයි සම්මත අවස්ථාවේ එකක් ඕනේ නේද? නේද? මේ ටික මම ඉස්සර කියන්න දෙන්න. බිඳුව ලෙවල් එකේ කියනවා. බිඳුව ගහන්නේ මේ හරියෙන්ද මේ හරියෙන්ද කියලා කොහොමද බලන්නේ? ඉලක්කම් දිහා බලන්න. ඉලක්කම් වලින් ලොකු ඉලක්කම් තියෙන ධන ඉලක්කම් නේද? එහෙනම් වඩා හොඳයි ධන පැත්තට පොඩ්ඩක් වැඩියෙන් තියෙන බිඳුව ලකුණු කරන්න. ඒක අපි දත්ත දිහා බලලා කරන්නේ මේ දත්ත වල 1000 ගණන් එහෙම තියෙනවා ධන ඉලක්කම්. ඍණ ඉලක්කම් වලින් ලොකු ඉලක්කම් වල තියෙන 600 ගණන්. එතකොට ඔයාලට තේරෙනවා ධන පැත්තට වැඩියෙන් යන්න ඕනේ නම් ටිකක් පහළට වෙන්න පටන් ගමු මේ විදිහට. ඍණ පැත්ත අඩු වෙන්නේ. හරිද? බිඳුව. ඉතින් ඔය දල වශයෙන් පරිමාණ ඔයාලට පුළුවන් රූල් ගාන අනුව බෙදලා දල වශයෙන් තිතරම ඕනේ නැහැ පරිමාණය. ඒ කියන්නේ හිතන්නකෝ කිලෝජූල් 500ක වෙනසක් මේ සයිස් නම් හරිද? කිලෝජූල් 200ක වෙනසක් මේ සයිස් වෙන්න බෑනේ. 500 මේ සයිස් නම් 200 තාගයක් පොඩි වෙන්න බෑ. අන්න ඒක දල වශයෙන් කියලා කියන්නේ. තිතරම ඕනේ නැහැ. හරි? එතකොට කවුද ශක්තිය බිඳුව මේ සූත්‍රයට දාලා CaBr2 නම් CaBr2 සූත්‍රයෙන් දැනුම සූත්‍රයක් තිබෙන CH4 කියලා මොකද මම කරන්නේ CH4 නම් කාබන් ඩයොක්සයිඩ් එකයි H2 ගෑස් දෙකයි. අපිට ආවනම් C2H6 කියලා කාබන් ඩයොක්සයිඩ් එකයි H2 ගෑස් තුනයි විදියට හරිද? මේක අර CaBr2 කැල්සියම් එකක්. තියෙන කැල්සියම් බ්‍රොමයිඩ් සූත්‍රය. කැල්සියම් ගන්න එකකුයි Br දෙන එක Br2 ලිපිඩ් එක්කනේ. දෙන්න අතර දාන දාගත්තා. හැබැයි දෙන්නම ලිව්වට වරකට එක්කෙනා වෙනස් කරනවා. අනිත් කෙනා තුලිත වෙන්න බෑ හැමතැනම මේ කට්ටිය කියන අනිත් කෙනා ඔයා හිතන්නේ පා අනිත් කෙනා උඩ යනවා පහළ යනවා. එහෙම යා වෙනසක් වෙන්නේ නැහැ. අපිට මතු පිටින් බැලුණාට Br2 වෙන ශක්තිය වැඩි වෙනවා. අපි එහෙම නැහැ. එයා භෞතික අවස්ථාව බලන Br2 ලිපිඩ් එහෙම මොකක්ද කියන්නේ? කැල්සියම් විතරයි වෙනස්ලා. නැත්තම් කැල්සියම් එහෙම හොදියන්නේ. Br2 වෙනස් කරනවා. එතකොට හැමතැනම කැල්සියම් ගන්නේ කියන්නේ කැල්සියම් ගන්නේ යා වෙනස්ලා නැහැ. එක්කෙනෙක්ගේ විපර්යාස ටික ඉවරයක් කරන්න ඊට පස්සේ අනිත් කෙනාට යන්න. දැන් අපේ දැලි ශක්තිය වෙද්දී ඔයා දන්නවද අයන කියලා ඕනේ. දැන් කැල්සියම්ෙන් කොහොමද අයන ගන්නේ? ඝනය ගෑස් කිරීම ඌර්ධෝපාතය. නේද? ඝනය ගෑස් කළා ගෑස් වලින් ප්ලස් වලට යන පුළුවන් අයනීකරණය නේද? මෙතන Br2 ගේ ද්‍රව්‍ය වාෂ්ප කිරීම වාෂ්පීකරණය ගෑස් කිරීම. මොකද බන්ධන විකරණය කරන්නේ බ්‍රෝමින් ඉලෙක්ට්‍රෝමින් වායු අවස්ථාවේ නේද? ලිපිඩ් අවස්ථාව ඒක ගෑස් කරගෙන බන්ධන විකරණයෙන් දැන් විකිරීලා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැන් Br-. ඉතින් කැල්සියම් ගණනේ කැල්සියම් 2+ වලින් Br- කියන්නේ අයන වලින් අපිට දැලිසෙන් දැලිය ගන්න බැරිද? එහෙම සරල ගානක් මේක. හරිද? එතකොට ඒ ටික හරියට එනවා වැඩි. දැන් ඔයාලා තීන්දුවක් ගන්න කවුද මුලින්ම කරන්න ගැලපෙන්නේ කියලා. බලන්න කැල්සියම්ගේ රක්ත ගත්තොත් ඔක්කොම ධන. ඔය මොකද තූකරණය කියන්නේ? තූකරණය කියන්නේ වායු පරමාණු මෞලයක් කියන්නේ මෙන්න හරි. කැල්සියම් ගෑස් මෞලයක් කියන්නේ මොනවද තූකරණය කියන්නේ? ඔබ ඌර්ධ්වපාතන කියලා දෙන්න අතිපා මොකද කැල්සියම් ගණය කැල්සියම් ගෑස් කරන කැල්සියම් ගණය පැත්තෙන් නම් ඌර්ධ්වපාතන. ගණයක් වායු කිරීම මෞලයක් ඌර්ධ්වපාතනනේ. ඉතින් තූකරණය කියලා කියන්නේ කිසියම් කෙනෙකුගේ වායු පරමාණු මෞලයක් ගැනීමනේ. කිසියම් කෙනෙකුගේ මූල අවස්ථාව වායු පරමාණු මෞලයක් බවට පත් කිරීම නේ. එතකොට තූකරණය. එහෙනම් හරි තූකරණය කියන්නේ කැල්සියම් ගණය ගෑස් කිරීම තමයි. ඒක දාන අයනීකරණය හැබැයි වෙනම තියලා නැහැ. ඔය දීපිතර ගන්න. අපිට කැල්සියම්ගේ I1 I2 වෙනම දුන්නා නම් ගෑස් එක ප්ලස් ගෑස් පළවෙනි අයනීකරණය ප්ලස් ගෑස් 2+ ගෑස් දෙවන අයනීකරණය. මෙතන ස්ටෙප් එකම කෙටි කරලා දීලා ලේසි එතකොට. ප්‍රශ්නේ දීපිතේ ගන්න ඕනේ. ප්‍රශ්නේ දුන්නා නම් එහෙම කැල්සියම්ගේ පළවෙනි අයනීකරණය දැල්ලි වෙනවා. ඒක ඇල වෙනම වෙනවා. දෙවන අයනීකරණය දැල්ලි වෙනවා. ඒක ඇල වෙනම වෙනවා. දැන් වෙනම ඕනේ දෙකම එකතු කරලා දෙනවා. කැල්සියම් වල I1 I2 එකතු. කැල්සියම්ගේ හැමදාම ධන. බ්‍රෝමින් මේ දත්වල පිළිවෙල කියන්නේ මුලින්ම මේ ද්‍රව්‍ය වාෂ්ප කරන්න බෑ බඳ කරන්න කලින් ලික්විඩ් එක ගෑස් කරා. ගෑස් අවස්ථාව තමයි Br ගන්න Br බඳන කඩන්න. දෙකයි Br ගෑස්. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම Br- ගෑස්. ඔය ඉලෙක්ට්‍රෝන බන්දුතාව කියලා ඔයාලට පාස් පේපර්ස් වල හම්බෙන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැල්වීම තමයි. හැබැයි 2019 ඉඳන් නිව් සිලබස් එකේ ඉලෙක්ට්‍රෝන බන්දුතාවයි ලබා ගැනීමයි පොඩි වෙනසක් තියෙනවා. හරිද? ඒක මම වෙන වීඩියෝ එකක් දානවා කියලා පොරොන්දුලා තියෙන එකකින් ඒක උඩ බලන්න. නමුත් දැන් බහුවේ ප්‍රශ්න පත්‍ර කරද්දී ඉලෙක්ට්‍රෝන බන්දුතා එන්තැල්පි කියලා ඒගොල්ලෝ දීලා තියෙන මම කලින් එක කිව්වා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිටම තමයි. හැබැයි නිව් සිලබස් එකේ නම් මේ බන්දුතාව කියන වචනේ කියන්නේ මොකද කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පි. ඉලෙක්ට්‍රෝන බන්දුතාව කියලා අපි උගන්වන්නේ ඒකේ විරුද්ධ පැත්තේ කියන්නේ ඒකම තමයි පොඩ්ඩක් අනිත් පැත්ත ගහලා පොඩි වෙනසක් තියෙනවා. හරිද? එතකොට එහෙනම් මෙතන ලියාගත්ත නම් හරි මේ ඉලෙක්ට්‍රෝන බන්දුතාව කපලා දාලා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පි. මොකද නිව් සිලබස් එකේ අනිවාර්යෙන් වෙන්නේ බ්‍රෝමින් ඉලෙක්ට්‍රෝනයක් ගත්ත Br- බ්‍රෝමින්ගේ පළමු ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීම එන්තැල්පි. එහෙනම් ඔය බ්‍රෝමින් වල ඉලෙක්ට්‍රෝන බන්දුතාව කියලා දීලා තියෙන්නේ බ්‍රෝමින් වල පළමු ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීම එන්තැල්පි එක ගැටලුව කරන්න බෑ සිලබස් වල අවුලක් වෙන තමයි එතන. එහෙම තියෙන්නේ. හරි. ඒ බ්‍රෝමින්ගේ ඉලෙක්ට්‍රෝන බන්දුතාව කියලා තිබ්බට කියන්නේ මොකද්ද? බ්‍රෝමින්ගේ පළමු ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීම එන්තැල්පි. හරිද? හරි දැන් කරගෙන යන්න. නිව් සිලබස් එකේ ඔක වෙනසක් මම වෙන වීඩියෝ එකක් දාන්න මෙතන කියන්නේ නැහැ. රයිට්. ඒක බ්‍රෝමින්ගේ සමානව ඍණ හැබැයි නේ.
කරදරයි නේද? බ්‍රෝමීන්ට මුලින්ම දේවල් කරන්න ගියොත් ධනාගේනොත් තියෙන උඩටත් යනවා පහළටත් යනවා. කරදරයිනේ. වාඩේ කරදරයක් නැත්තම් බ්‍රෝමීන්ගෙන් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැල්සියම්ගේ දත්ත දෙකම දාන්න. කැල්සියම්ගේ දත්ත දෙකම දාන්න. බ්‍රෝමීන්ගේ ඍණ දත්තක් තියෙන නිසා ටිකක් අවස්ථානුකූලව හිතන්න බ්‍රෝමීන් පොඩ්ඩක් පසුවට කල් තියලා කැල්සියම් ටික මාක් කරන්න එක ලේසි කියලා වඩ හිතෙන්නේ නැහැ. මොකද බ්‍රෝමීන්ගේ සමහර දත්ත ඍණ ඒවා තියෙනවා. එකක් ඍණ තියෙනවා. ඒක උඩට ඒ ධනන උඩට කියන ශක්තිය උරා ගන්න ඍණ වෙදී ශක්තිය අඩු වෙනවනේ ඒක පල්ලෙහාට ඉන්න කරදරේ නේද? එහෙනම් වඩා ලේසියෙන් තමයි කැල්සියම් ටික මුලින් මාක් කරගන්න. පිළිවෙලක් ඕනේ නේ. කැල්සියම් ඝනය ගෑස් කරනවනේ ඌර්ධ්වපාතනේ. මෙතන ඌර්ධ්වපාතනේ වචනේ වෙන විදිහකින් කියලා තියෙනවා. තූකරණය කියන්නේ කිසියම් කෙනෙක් වායු පරමාණු මූලයක් ගැනීම ඉන්නේ. එතකොට කැල්සියම් ඝනය ගෑස් වෙනකොට තූකරණය කියලා දීලා තියෙනවා. හරි ඒක එතකොට ධන 177. එහෙනම් ඔය 1000 ගණන් එහෙම තියෙනව නේද? එහෙනම් 177 පුළුවන් තරම් පොඩියට මාක් කරනවා. මොකද 1000 ගණන් කියලා ලොකුට වෙන්නන්නේ බෑ. එතකොට 177. හරිද? බිඳුවේ ඉඳන් ධන 174 ගිහිල්ලා තියෙනවා. ශක්තිය බිඳුව කැල්සියම් ඝනය කැල්සියම් ගෑස් වෙනවා. ඒතර මම කියවනේ කැල්සියම් ගේ දේවල් ටික කරන්දී බ්‍රෝමීන්ට මුත් කරන්න එපා කියලා. හැබැයි දැන් තුලිත වෙන්නේ නැහැ මේ හැම වෙලාවෙම තුලිත වෙන්නේ නැහැ. තුලිත වෙන්න ඕනේ ඉඳලා Br2 ලිපිඩ් එක එහෙමම ලියන්න දෙන්න කරන් දෙයක් නැහැ. ඒක ඉතින් අවුලක් කරගන්න එපා. වරකට එක දත්තේ මාක් කරන්න. ඒතර මේ විපර්යාස කීයද? මම ඉඳලා වෙන්නන්න මොකද්ද විපර්යාසය? ධන 177 ඒකට දාන්න කිලෝ ජූල් හරි කිලෝ ජූල් මවුලියට හරි කොහොමද දාන්නේ ඒකෙත්. මොනවද විපර්යාස? ශක්තිය බිඳුවේ කියන්නේ සිම්පික 177 පැඩිරට කැල්සියම් ගෑස් වුණා. බ්‍රෝමීන් මුක්ති. දැන් හිතනවා බ්‍රෝමීන්ගේ ශක්තිය වැඩි වෙලා ඒ මතු පිටින් පේනකොට මුකුත් බලන්න භෞතික අවස්ථාව බලන්න. Br2 ලිපිඩ් මුකුත් වෙලා නැහැ කියන්නේ. අර තුලිත වෙන්න ඕනේ ඉඳලා ලිව්වා මිසක් ඉතන මුකුත් විපර්යාසයක් වෙලා නැහැ. දැන් ඉතින් බොම්බඩ කරන්න එපා. කැල්සියම්ගේ දත්තයයි ආයි බ්‍රෝමීන්ගේ දත්තයයි එහෙම කරන්න එපා. පිළිවෙල ඉවරක් කරලා. කැල්සියම් ටික ඉවරක් කරාම මොකද කැල්සියම් දන ඉඳ උඩටම යන ලේසියිනේ. නැත්තම් ඔයා කැමති නම් බ්‍රෝමීන් ටික ඉවරක් කරලා ඉන්නේ ඊට පස්සේ කැල්සියම් ගේවට එන්නේ. හරි? කැල්සියම්ගේ I1 I2 එකතු කීයද? 1840 නේ. එහෙනම් මෙතන දැන් I1 I2 වලට යන්නේ ගෑස් එකනේ මෙතන ඉන්නේ මේ මොකද? කොහෙද අයනීකරණයෙන් දැන් ප්‍රතික්‍රියාවේදී ගණෙන්ද පටන් ගත්තේ නැහැ. ඕනම කෙනෙක්ගේ අයනීකරණයෙන් දැන් පටන් ගත්තේ වායු පරමාණු වලින්. I1 නම් උදාසීන වායු පරමාණු අවස්ථාව ප්ලස් ගෑස් වලට. I2 නම් ප්ලස් ගෑස් එක 2 ප්ලස් ගෑස්. I3 නම් 2 ප්ලස් ගෑස් එක 3 ප්ලස් ගෑස්. ඒතකොට මෙතන කැල්සියම් ගෑස් එක කැල්සියම් ප්ලස් ගෑස් දෙවන්න ප්ලස් ගෑස් එක 2 ප්ලස් ගෑස් දෙවන්න. හැබැයි දත්ත දෙකක් දීලා නෑ දීලා තින්නේ කැල්සියම්ගේ I1 I2 එකතුනේ. ඒතකොට 1740 කියන්නේ I1 I2 එකතු. එහෙනම් අයනීකරණයෙන් දැන් පටන් ගන්න ගණේ නෙමෙයි වායු පරමාණු වෙන්නේ. එහෙනම් කැල්සියම් ගෑස් එකෙන් පටන් ගන්න 177 න් පටන් ගන්න 1740ක් වැඩි කරගන්න. එතකොට 1740 177 කියන්නේ කීයද? 2740යි 2840යි sorry. එතකොට 1840නේ 1840 ගා එකතු ගන්න මේ 177. එතකොට 1840යි 1840යි 940යි 200ක් આવොත් අඩු කරන්න ඕනේ. එතකොට 23ක් නේ. එතකොට 1917ක් කියන්නේ හරිද? 1917ක් මෙතන උඩට යන්න ඕනේ. හරිද? එතකොට 1917 ලෙවල් එකට යනවා නේ. 1000 ගණන් කියන තිතරම් පරිමාණයක් කියලා ඕනේ නැහැ. ටිකක් ලොකුවට වෙන්න. මේ යන්නේ. හරිද? කැල්සියම් 2+ ගෑස්. මෙයා මුල් කරන්නේ නැහැ. මෙයා හැමෝම කියන්නේ Br2 ලිපිඩ්. දැන් 177ම කැමරේ පුළුවන් තරම් පොඩියට මාක් කරන්න මොකද ඊගාට 1000 ගණනක් තියෙන්නේ. හොඳේ. අරන රූල් අනුව බෙදලා පුළුවන් නම් තිතටම නම් ඕනේ නැහැ. දල වශයෙන් ලොකු පොඩි කියලා වෙන්න නම් නැති. හරිද? ඒකෝට කොහොමද ආවේ? 1740ක් තව වැඩි වෙන්න ඕනේ. 177 ඉඳගෙන 1740ක් උඩට. මේ ටික එතකොට 1740ක්. කෙනානේ කැල්සියම් නේ 1740න් කයි හරි. මේ කියන්නේ මොකද? කැල්සියම් ගෑස් එක ප්ලස් ගෑස් කරලා ප්ලස් ගෑස් එක 2+ ගෑස් කරන ඔක්කොම එකතු ගානේ I1 I2 එකතු ගානේ දීලා තියෙනවා. දැන් බලන්න එහෙනම් 177 ඉඳන් 1740ක්. 1740ට 177 එකතු කරාම මෙතන කියලා දෙනකොට 1740යි 840යි 940යි ඉතින් අර වෙනවා 23ක් 940යි 1910 නේ. එතකොට දානේ 1910ක් වෙනවා. ඊගාට ඔලන්නේ. දැන් කැල්සියම් ගඩ ටික ඉවරයි නේද? දැන් කැල්සියම් ගඩ ටික ඉවරයි. නේ? දැන් බ්‍රෝමීන් ගඩ වලට යනවාද? බ්‍රෝමීන් ගඩ වලින් මොකද මුලින්ම කරන්න ඕන? බන්ධන කඩන්න බෑ ද්‍රව අවස්ථාවේ. බන්ධන කඩන්නේ නැහැ ද්‍රව අවස්ථාවේ. බන්ධන කඩන්නේ වායු අවස්ථාවේ. එහෙනම් මුලින් අයන හදන්නේ කොහොමද වායු අවස්ථාවේ. එහෙනම් ද්‍රවය මොකද්ද? අර වාෂ්පීකරණය 31යි ගොඩම පොඩියක් යන්නේ.
ගොඩාම පොඩි අගෙන මෙන්න මීටත් වඩා පොඩියට අඳින්න ඕනේ. මට එහෙම අඳින්න බෑ. පොඩ්ඩක් මේ බෝඩ් එකට පේන්නේ නැහැ බලන්න. ඔයා රූලර් එක පොඩ්ඩක් මෙතන අඳින්න. මෙන්න මීටත් වඩා පොඩියට ගන්න මොකද 31යි. නිකම්ම 31 ඉලක්ක. හරිද? පුළුවන් තරම් පොඩියට ගන්න. මට ගොඩාම පොඩි කරන්න දෙයක් නැහැ. බලන්න මේ මේක කැපිලා ගියාම පේන්නේ නැහැ. හරිද? ඔයා රූල් කොලයක ඒ රූලර් එක දල වශයෙන් බෙදලා අන්තරම් ආයි. මොකද 164 තමයි 31 කියන පොඩි වෙන්නේ බෑ. දැන් මට මෙතන මේ පොඩි කරලා අඳින්න බෑ බලන්න පේන්නේ නැහැ මේ ලීප් එක. හරිද? එතකොට BR2 ලිපියේ 31ක්. ධනනේ. ධන ඉඳලා උඩට ගියහම ධන 31 නේ නං. දැන් මොන කැල්සියම්ගේ දේවල් ඉවර නේද? කැල්සියම්ගේ දේවල් ඉවර නම් මෙතනින් එහාට මෙහා වෙනස් වෙන්නේ නැහැ නේ. පැහැදිලි කියන්නේ? අපි දැන් කැල්සියම් ඝනය ගෑස් කරා. ගෑස් එක 2+ වල එක පාට ආයි ගන්නට එකතු වෙන ගත්තා. දැන් මෙතනින් එහාට කැල්සියම් 2+ වෙනස් වෙන්නේ නැහැ නේ. එහෙනම් එයා එහෙම ලියනවා. දැන් හිතන්න එපා කැල්සියම් 2+ උඩ ගිහිලා කියලා නෑ එන්නේ. භෞතික අවස්ථාව බලන්න CO2+ ගෑස් නේ වෙනසක් නැහැ. අරුමේ බලන්න වෙනසක් නැහැ නේ. බ්‍රෝ තුලිත වෙන්න ඕනේ දැන් මේ වැඩේ කරන්නේ. මෙතනින් එහාට කැල්සියම් 2+ ගෑස් එහෙමම ලියන්න වෙනස් කරන්නේ මොකද BR2 ලිපිඩ් එක BR2 ගෑස් කරා. කීයද වෙන්නේ බරයි 31ක්. එතකොට 31ක් දාන්න. මොන පොඩියට ගන්න. දැන් බලන්න 1917 නම් 31ක් යන්න ඕනේ නේ. එතකොට 17යි 27යි 47යි 48ක් නේ. ධන 1948ක් එනවා. හරි. දැන් අන්න ද්‍රව්‍ය ගෑස් කරා වාෂ්පීකරණයෙන් පස්සේද බන්ධන කඩන්නේ. අන්න දැන් බලන්න බන්ධන විකරණයෙන් දැක්කේ. 193. අර BR2 ගේ BR ඉරක් BR බන්ධන මවුලනේ තියෙන්නේ. හරි අර්ථ දක්වන්නේ මවුලකට තමයි නේද? BR ඉරක් BR බන්ධන මවුලයක් කැඩීම. ධන 193 නේ. එහෙනම් ධන හිත උඩටම යනවා. 193ත් උඩට යන්න ඕන. මීටර වඩා ලොකු වෙන්න බෑනේ. 193ක් උඩට යන්න. හරිද? ධන 193ක්. කැල්සියම් 2+ ගෑස් වෙනසක් කරන්න එපා. එහෙමම ලියන්න. මෙතන දැන් කොහමද? 2යි BR ගෑස් නේ. BR ඉරක් BR බන්ධන මවුලයක් කැඩුවාම 2යි BR. 193ක් උඩට යන්න මෙතන. ධන 193ක්. හරිද? එතකොට කී දෙන්නේ 1948 ඉඳන් 193ක්. එතකොට 200ක් ගියොත් එහෙම 2048යි 2148යි 2148න් අඩු ගන්න ඕන 200ට තව 7ක් නෙමෙයි 200 තව 7ක් මදි 2148න් 7ක් ගියාම 2142යි නේ. හරිද ඒක එතකොට? හරිද? 1948 ඉඳගෙන 200ක් ගියොත් එන්නවාට 2048යි 2148යි 2148න් තව 7ක් මදි 200 වෙන. එතකොට 7ක් අඩු ගාම 2141යි. හරිද? දැන් හරි. දැන් තව එකක් තියෙනවා මොකද්ද? බ්‍රෝමීන්ගේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියලා මේ පරාසය වශයෙන් දැන් කියලා තියෙන්නේ. BR වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැන් BR ගෑස් එක BR මයිනස් ගෑස් එක BR ගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැන් තමයි දෙන්නේ බන්ධාව කියලා. ඍණ 231. හරිනේ අන්න ඍණ. ඒ කියන්නේ BR කෙනෙක් BR මයිනස් වෙන එක ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන හරිද? ඉලෙක්ට්‍රෝන ලියන්නේ නැහැ කොහොමද? චක්‍රවල ඉලෙක්ට්‍රෝන ලියන්නේ නැහැ. මේක ඉලෙක්ට්‍රෝන ලියන්න ඕනේ නැහැ. BR ඉලෙක්ට්‍රෝන ලබාගෙන වායු අවස්ථාවේ නිර්මාණය වෙන එක 331ක්. එකිනෙකට 331 නම් දෙන්නෙට තාපදායක ඍණනේ තාපදායකයි. ඍණ කියන්නේ තාපදායකයි. හරිද? ඍණ 331යි. තාපදායකයි කියන්නේ. එතකොට එකිනෙට 331 නම් දෙන්නෙට 660 කරන්නේ. හරිද? 331 දෙකක් නේ හරියනවා නේ. එතකොට බ්‍රෝමීන්ගේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම එන්තැල්පිය ගත්තොත් එන්නේ මොන වගේද? බ්‍රෝමීන් මවුලයක් විසින් වායු අවස්ථාවේ බ්‍රෝමීන් මවුලයක් විසින් වායු අවස්ථාවේ බ්‍රෝමීන් මවුලයක් විසින් ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබා ගන්න BR මයිනස් මවුලයක් ලබා ගැනීම පළවෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය පරාසයකට දීලා තියෙන මොකද බන්ධුතාවය කියලා. ඒතකොට ගණන් ගන්න එපා ඒක. එතකොට 331 නේ. එකිනෙකට යන දෙන්නට 660 ගන්න. එහෙනම් මෙතන නම් කොච්චර කරනවද? ඍණනේ පළවෙනි අන්න මෙතන නම් පල්ලෙහාට යන්න කීයද? 662ක්. 331 දෙන්නේ. 662ක් කියද්දි බලන්න මෙතන 200 ගානයි. තවත් මෙන්න මේ හැටියට එන්න ඕනේ නේ. තවත් පල්ලෙහාට වැඩෙන්න ඕනේ. ඒතකොට ඒක විතරම ගන්න ඕනේ නැහැ. මෙන්න මේ අතර අපි එකට ගන්න. මොකද මේ ටික 1000 ගානක් නේ. එතකොට 600 ගානක් පල්ලෙහාට යනකොට මෙන්න මේ වගේ හැටියට ගන්න. මේ ඉතින් කපාගෙන යන්නේ නැහැ මේව සාමාන්‍ය. මොකද ඒක මෙහෙම මේ පැත්තෙන් කඩියෙන් දික් කරන්න පුළුවන් වුණාට මෙන්න කඩියෙන් දික් කරගන්න කොහොම ලකුණු කරගන්න. හරිද? එතකොට කීයද? මෙතන ඉඳගෙන යන්න ඕනේ 662ක් පල්ලෙහාට. හරි? මෙතන ඉඳගෙන 662ක් පල්ලෙහාට යන්න. ඒ කියන්නේ ඍණ 331 ඒවා වගේ දෙගුණයක්. ඍණ 331 වල දෙන්න 662ක් පල්ලෙහාට යන්න. එතකොට බලන්න 2141 මම අඩු කරන්න 662
දෙකක් කරන්නේ 360 දෙගුණයක්. කීයද ඒක උඩට එන්නේ? හරිනේ? එතකොට 11 දෙයක් 9යි. මෙතන 3යි 13 න් 7යි. මෙතන 10 න් 4යි. 1479ක් නේ. මෙතන 1479 ලෙවල් එකට වැටෙනවා. 1479 ලෙවල් එකට පළයට වැටෙනවා. හරිද? තිතරම පරිමාණයට ගන්න පුළුවන් අර පොඩක් රූල් අනුව බෙදුවොත් මේ තිතරම නම් ඕනේ මට තේරෙනවනේ. මේ ටික 200 ගානක් නේ 600 ගානක් තව ටිකක් පල්ලෙහාට එන්න ඕනේ නේද? එහෙම වශයෙන් ගන්න. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? කැල්සියම් 2+ ගෑස් නුඹුත් කරන්න යන්න එපා. ඒකේම ලියන්න. Ca2+ ගෑස්ට 2යි Br ගෑස් මුලින් 2යි Br මයිනස් ගෑස් වෙනවා. භෞතික අවස්ථාවේ මම දාන්න දාන්න. දැන් දත්ත 90%ක්ම ඉවරයි. තව එක දත්තයක් තියෙනවා මොකද්ද? CaBr2 ගණේ උත්පාදනය දැටිය ඍණ 683යි. උත්පාදනයේ පටන් ගන්නව කොතනින්ද? උත්පාදනයේ පටන් ගන්නව කැල්සියම් ප්‍රමාණය මෙහෙන්ද කොහෙන්ද? අන්න ඉතාල වැදගත්. ඕනම කෙනෙක්ගේ උත්පාදනය කියන්නේ මොකක්ද? සම්මත අවස්ථාවේ මෝල් වලින් ආරම්භ අදාළ කෙනා මෝලයක් සෑදීම නේද? උත්පාදනය කියන්නේ සම්මත අවස්ථාවේ මෝල් වලින් ආරම්භ කොට අදාළ ප්‍රභේදයේ මවුල එකක් සෑදීම නේද? එහෙනම් උත්පාදනයේ හිතමන අපිට කැමැති තැන් වලින් පටන් ගන්න බෑ. මොකෙන්ද අනිවාර්යෙන් පටන් ගන්නවා? උත්පාදනය පටන් ගන්න ඕනේ සම්මත අවස්ථාවේ මෝල් වලින්. එහෙනම් කැල්සියම් බ්‍රොමයිඩ් උත්පාදනය ඍණ 680 පටන් ගන්න මොකෙන්ද? CaBr2 මෝලයක් හදන්න පටන් ගන්න මොකෙන්ද? කැල්සියම් ගන්නේ සහ Br2 ලික්විඩ්. කොහේවා? මේදී එහෙනම් උත්පාදනය පටන් ගන්න ඕනේ බිඳුවේ සම්මත අවස්ථාවේ කට්ටිය කැල්සියම් ගන්නේ Br2 ලික්විඩ්. එහෙනම් අන්න උත්පාදනය නම් කරන්න කොහොමද? බිඳුවෙන් පටන් ගන්න කවුද හදන්නේ? CaBr2 ගන්නේ මවුලයක්. ඍණ 683යි. එහෙනම් උඩට ගින් හරියන්නේ නැහැ. උඩට ගිය තාප උරාගන්න තාප අවශෝෂකයි ශක්තිය වැඩි කරගන්න නැහැ. ඍණ තාපදායකයි ශක්තිය නිදහස් කරන පරිසරය. එතකොට දෙලෙච් ඍණ 683යි පල්ලෙහාට යනවා. එහෙනම් මෙන්න මෙතන ඉඳගෙන 683ක් පහළට යන්නේ මේක ඉතින් 100 ගන්න වෙනවා. 600 ගන්න ඒවා වැඩිපුර ගන්න. මොකද පහළට යන්න ඕන. කොහොමද? අන්න CaBr2 ගණය මවුලය. හරිද? ඒතර කෙලින්ම වර දෙන්නවා. මෙතන ඉඳන් ඍණ 683ක් පහළට යන්න කියන එක. හරි නේද? උත්පාදනය පටන් ගන්න බෑ මේවා බෑ නේ උත්පාදනයේ සම්මත අවස්ථාවන් වල කැල්සියම් ගන්නේ Br2 ලික්විඩ් වලින් පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේවා පටන් ගන්න බිඳු කට්ටි. පටන් ගන්න පල්ලෙහාට යන කොච්චරද? ඍණ 683. දැන් සියලු දත්ත ඉවර. සියලු දත්ත අවසානයේ ඔයාලා උත්තරේ හිතෙන් කියන්න පුළුවන්. කියන උත්තරේ දැන්. අහන්නේ දැලිස් එන්ටල්පිය නේද? දැලිස් ශක්තිය නේද? දැලිස් එන්ටල්පිය කියන්නේ මොකද්ද? වායුමය ධන හා ඍණ අයන වලින් ආරම්භ. කොහොම වෙන්නද? වායුමය ධන හා ඍණ අයන කොහොම වෙන්නද? මෙන්න. Ca2+ ගෑස් දෙකක් Br- ගෑස් ආරම්භ. ඝන අවස්ථාවේ අයන දැලිසකෝ සොලිඩ් එක ගන්නේ දැලිස මෙන්න ඉන්නවා. මවුලයක් සෑදී මාත්‍රේ දෙනවා. මෙන්න මෙතනින් මෙතනට උත්තරේ. පැහැදිලිද මේ කියන්නේ? එහෙනම් සියලු දත්ත ලකුණු කරාට පස්සේ එන්ටල්පි මට්ටම සරහනේ මොකද වෙන්නේ? දන්නේ නැහැ උත්තරේ ඇවිල්ලා. අපි තාපරසායනික චක්‍රවලදී කරේ සාමාන්‍යයෙන් උත්තරේට අහන එක මුලින් ලියාගෙන දත්ත ටික ලකුණු කරගන්න එක. මේකේම නෙමෙයි මොකද කරන්නේ? දත්ත මුලින් ලකුණු කරාම උත්තරේ නිකම්ම පේනවා. දැන් උත්තරේ පේන්නේ නැද්ද බලන්න? දැලිස් එන්ටල්පි කියලා කියන්නේ ධනහාරින වායුමය අයන. ධනහාරින වායුමය අයන වලින් ආරම්භ. මෙන්න ඉන්නවර මන්නවන කට්ටිය. මෙතනින් පටන් ගන්න. කොහෙද යන්නේ? උඩ නෑ. කොහෙද යන්නේ? ඝන අවස්ථාවේ අයන දැලිස කොහෙද ඉන්නේ? සොලිඩ් එක CaBr2 මෙන්න ඉන්න යට මෙන්න. නම් මෙතන ඉඳන් මෙතන යනකම් උත්තරේ නේද? මේක තාපදායක ඇයි? ශක්තිය අඩු කරගන්නේ. වායුවේ ධනහාරින අයන වලින් ආරම්භ. අයන දැලිස ඝන මොඩයක් ගන්නකොට ශක්තිය අඩු කරන තාපදායක ක්‍රියාවලිය. එහෙනම් දෙලෙච් ඍණ උත්තරයක් නේ. ඇයි පහළට දෙලෙච් ඍණනේ? නම් මේ පරිතරේ කීයද කියන්නේ? මෙන්න උත්තරේ. උත්තරේ දානවා ඩෙල්එච් කියලා. දැන් ඩෙල්එච් රියැක්ෂන් කියලා. මේක තමයි දන්නේ නැත්තේ. හරි මෙතන ලියන්න එපා අපි හිතෙන් ගත්තා වුණාට නැත්නම් ගන්න හදු ක්‍රමයක් වෙන්නන්න බෑ පාර නේද? එතකොට HDMI දාලා මේකට අන්තිමට උත්තරේ හිතෙන් ගන්න පුළුවන්. මොකද මෙතන ලියන්න එපා. මෙතන සංකේතයක් දාන්න ඩෙල්එච් හරි ඩෙල්එච් ආර් හරි මොකක්ද සංකේතයක් දාන්න. එතකොට කොහොම උත්තරේ කියන්නේ? ධන 1479 ඉඳන් බිඳුවට නම් කීයද? 1479 ඉඳන් බිඳුවට ගත්තොත් 1479යි. තවත් 683ක් පල්ලෙහාට ආවම කීයද? නේ 1479 ඉඳගෙන තවත් 683ක් වෙවිලා පල්ලෙහාට නේ. ඒක කීයද වෙනස? තවත් අඩු වෙලා නේද? ඒකට ශක්තිය. ශක්තිය කොච්චර කොහොම අඩු වෙලාද? මෙන්න මේ කෑල්ලේ එකතු කරගන්න හරිය නේද? මෙන්න මේ කුට්ටියයි මේ කුට්ටිය එකතු කරගන්න හරිය නේද? එතකොට කී දෙන්නේ? 9 12යි. මෙතන 8 15යි. අතනින් 16යි. මෙතන 4 6 10යි. අතනින් 11යි. දෙක 2160 දෙයක් වෙනවා මොකද උත්තරේ 2160 දෙයක් වෙනවා මොකද උත්තරේ ඍණ නෑ ඍණ කියන්නේ 2160 දෙක එන්නේ ඍණ
පැහැදිලි මේ කියන එක. එතකොට ඔයාලා ඍණ උත්තරයක් එන්නේ. ඇයි නේ කියලා කියන්නේ? පල්ලෙහාට න්යාවිනේ මෙච්චර ලෙවල් එකක් නිකන්. ධන 1479 ගෙනම් බිඳුවට වැටුණොත් කියලා 1479ක් අඩු වෙනවා. තවත් 600 ගණන් අඩු වෙනවනේ එතකොට. ඔක්කොම 2000 ගණන් අඩු වෙනව නේද? 1479ක් අඩු වුණා මුලින් තවත් අඩු වෙනවා කියද්ද? 600 ගණන්. ඒතර ඔක්කොම 2000 ගණන් අඩු වෙනවා කියන්නේ. ඒතර මේ පරතරේ කියන්නේ මේ පරතරේ 2162ක් අපිට ආවනේ මේ කුට්ටිය 2162යි නේ. එතකොට උත්තරේ ඔබ ලියන්න බෑ 2162යි කියලා. මෙතන ලියන්න බෑ. උත්තරේ 2162යි කියලා. ඇයි නෝනේ? ඇයි නෝනේ? පල්ලෙහාට මේකයි. හරිද? මෙතන සංකේතය දාගන්න. අන්තිම උත්තරේ වාලියන del h නෝට් නැත්නම් del h කියලා නෝට් කියන්නේ. බස් අමතක කියලා මේක කිව්වේ නැති නේද? del h දැන් දැනිස් නේද උත්තරේ කියලා ඔයාලා ලියනවනේ මොකද්ද? ඍණ 2162ක් කිලෝජි මෝලේ. අවසන් උත්තරේ දානකොට එක එක දාන්න. CABR වල දැනිස් නේද අපි නැත්නම් del h රියැක්ෂන් හරි මොකටද සංකේතයක් දාලා සමානයි ඍණ 2162ක් කිලෝජූල් මෝලේට. කිලෝජූල් තිබ්බා කවන්නේ. ඍණ 2162ක් කිලෝජූල් මෝලේට. හරිද? මෙතන දාන්න යන්න එපා. ඇයි මම එහෙම කියන්නේ? ලකුණු මේකට 60ක් දීලා තිබ්බ මේ අවුරුද්දේ 60ක්. මේ 60ම ගන්න නම් මේකෙන් විතරක් බෑ 60න් 50ක් විතර කරා මේ ටිකට. තව ලකුණු 10ක් විතර හම්බුනා මොකටද? හෙස්ටියේ මේක ඇතුලේ පේනකො. එකම තැනට යන පාරවල් දෙකක් මේක ඇතුලේ පේනවා. ඊතරද කියන්නේ එකම තැනට යන පුළුවන් පාරවල් දෙකක් මේක පේනවා. හොඳට බලන්න. මේ බිඳුවෙන් පටන් අරන් මෙහෙම බිඳුවෙන් පටන් අරගෙන බිඳුවෙන් පටන් අරන් උඩට ගියා. උඩට ගියා. උඩට ගියා. උඩට ගියා. පහළට ආවා. පහළට ආවා. නවතන කොහොමද? නවාගෙන CABR2 ගන්න. බිඳුව කැල්සියම් ගන්න BR2 වලින් ආරම්භ කොට මෙන්න එක මාර්ගයක්. මෙහෙම ගිහිල්ලා මෙහෙම මෙතනට ආවනේ ඉතින් පැත්ත දිහා බලන්න. එහෙනම් ඔයා හෙස් නියමෙන් කියලා ලියන්නේ ඊගා. චක්‍රයක් අන්දත් මේකෙන් කරත් හෙස් නියමෙන් ලියන්න ඕනේ. හෙස් නියමෙන් කියලා මේක ලියන්න මෙන්න මේ ඉලක්කම. මෙන්න එක මාර්ගයක්. මෙයා සංකේතය දෙලෙචා කියලා දාන්න. සමානයි මොකටද? එතනට වෙන කෙලිම මාර්ගයක් මොකද? ලිස් මාර්ගයක්. කෙලිම බිඳුව ඉඳන් මෙතනට එන්න පුළුවන් ඍණ 683 නේද? දැන් හිස්නේ වෙන්නේ නැද්ද? එකම තැනට යන පාරවල් දෙක ගන්න del h අගයන් සුළු ග්‍රාම් සමාන වෙනව නේද? එතකොට අන්න හිස් නියමයි. චක්‍රය වගේ තමයි වෙන්නේ. ඊතලේ දිහා බලන්න වෙන්න. බිඳුවේ ඉඳන් කෙලින්ම පුළුවන් CABR වලට යන්න. නැත්නම් බිඳුවේ ඉඳන් මේ උඩට ගිහලා මෙහෙම රවුම් ගහලා මෙහෙම ගිහලා අන්තිමට ඒ දෙන්න පුළුවන් CABR වලට නේ. බිඳුවේ කරා මෙහෙම ගිහලා අන්තිමට එන්න පුළුවන් CABR වලට. එහෙනම් කෙලින්ම දෙන්න පුළුවන් බිඳුවේ ඉඳන් උත්පාදනය ලැබෙන්නේ 683 CABR වලට නේ. එහෙනම් මොකද කියන්නේ? හෙස් නියමෙන් කියලා ලියන්නේ. ලියලා ඍණ 683 කිලෝජූල් මෝලේට ඒක කියන ළම ලකුණක් අඩු වෙනවද අපරාධ ඒකේ දාන්න කිව්ද හෙස් නියමෙන් කියලා ලියන්න මම ඒක ලියන්නේ වයිස් නියමෙන් කියලා ලියන්න ඍණ 683 කිලෝජූල් මෝලේට සමානයි මේ ඉතුරු සියල්ලේම මෙන්න මේ එකතුවට මෙතන සංකේතය ගන්න del h මෙන්න del h r හරි කියමු හරිද පැහැදිලි කියන්නේ del h r නැත්නම් del h r x නැත්නම් නිකන් del h මොකද සංකේතයක් ගන්න ඒක අපි හොයන්නේ පැහැදිලිද එහෙනම් මෙන්න හෙස් නියමේ බිඳුවේ ඉඳන් කෙලින්ම ඍණ 683 මෙන්න පුළුවන් CABR ගන්න නැත්නම් මේ උඩට ගිහලා මෙහෙම ගිහලා පල්ලයට ඇවිල්ලා ඒ දෙතන වෙන්න පුළුවන් මොකද හෙස් නියමේ කියලා කියන්නේ අද ගන්නවා ඍණ 683 කිලෝජූල් මෝලේට සමානයි මෙන්න මේ මම මේ පෙන්නන ඔක්කොම අනිත් එකතුවට ඊට පස්සේ ඔයා ආයෙ සුළු කරන්න එපා ආයෙ සුළු කරන්න මොකක්ද සුළු කරලා ඉවර නෙවෙයි නෝනේ එහෙනම් ආයෙ පාරක් වාර තියෙන්නේ del h රියැක්ෂන් කියලා දාලා උත්තරේ දාන්න කීයද අපට ආවේ ඍණ 2160 ගැන කිව්වේ මම ඉස්සෙල්ලා හරි අපිට මේ මෙතන පරතරේ හිතෙන් ගන්න පුළුවන් මේ ඉලක්කම මේ කුට්ටියයි නේ මෙන්න මේ කුට්ටියයි මෙතන මෙතන ගන්න 1869ක් අඩු වෙනවා තවත් 600 ගන්න ඕන 2160ක් අඩු වෙනවා නේ එහෙනම් අන්තිම උත්තරේ ආයශු කරන්න එපා සමානයි දෙලේ කාල සමානයි දාන ඍණ හරිද ඍණ 2160ක් කිලෝජූල් මෝලේට කියන ඔන්න එතන ඉස්සරහ තව ගණන් හදමු ඉස්සරහ වීඩියෝස් වලදී නම් චක්‍ර ඉවර කරේ නැහැ මම චක්‍ර අඳින හැටි කියලා දුන්නා ක්‍රම ටික හැබැයි චක්‍ර වලින් ප්‍රශ්න ටිකක් ආයෙ තව කරනවා හරිද ඊට පස්සේ තව එකම එක ක්‍රමයයි ගණන් හදන්න කියලා දෙන්න තියෙන්නේ බන්ධන දිගටම එන්ටැල්බි විතරක් දත්ත වශයෙන් දුන්නාම ගණන් හදන ෂෝට් කට් එකක් තුන එකක් කියලා දෙන්නම් ඒකත් එක්ක ඉලෙක්ට්‍රෝන බන්ධුතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම් තව ඊට පස්සේ දෙයක් වයි කරලා ශක්ති විද්‍යාව කොටස ඉවර කරලා දානවා හරියන ඊළඟ වීඩියෝදී හම්බුනේ